ආයිබෝන් පෑබර අනාගතයකට ආසිරිපතමින් අදත් මම සක්වල අඩවිය YouTube channel එක ඔස්සේ සම්බන්ධ වන්නේ ඉදිරියේදී එළඹීමට නියමිත බුධ ග්‍රහයා වෘෂභ රාශියට කරන ඒ ගෝචර ගමන පිළිබඳව ඒ අනුව පොදුවේ රටට සහ ඔබගේ ලග්නයට අනුව ඔබට ඒ කෙසේ බලපෑම් කරනවාද යන බවට කෙටි විග්‍රහයකට දෙන්නට. ඉතින් මුලින්ම බලමු මේ බුධ ග්‍රහයා වෘෂභ රාශියට පිවිසීම සම්බන්ධයෙන් තියෙන විශේෂතා මොනවාද කියන එක. ඉතින් මේ සිදුවන්නේ අප්‍රේල් මාසයේ 25 වෙනිදා අපේ කැලෙන්ඩර් ක්‍රමයට. නමුත් මේ අපේ ජ්‍යොතිෂයේම ආකාරයෙන් විමසද්දී 24 වෙනිදා රාත්‍රියේ තමයි සිදුවන්නේ. එතකොට 24 වෙනිදා වන්නේ ඉරිදා දවසක්. ඉරිදා දවසේ 25 වෙනිදා උදා වෙලා ඒ කියන්නේ රාත්‍රී 12න් පසු 12:14ට තමයි මේ බුධ ග්‍රහයා වෘෂභ රාශියට පිවිසීම සිදු කරනු ලබන්නේ. ඉතින් බුධ ග්‍රහයා පිළිබඳව අපි විමසුවොත් බුධ ග්‍රහයා දරුවන් පිළිබඳව නිවේදනය කරනවා, ශාස්ත්‍රීය කටයුතු පිළිබඳව නිවේදනය කරනවා, ලිය කියවිලි සම්බන්ධ දේවල්, විපක්ෂය මන්ත්‍රීවරු මේ බුධ ග්‍රහයා හරහා තමයි නිවේදනය කරනු ලබන්නේ. ඊට අමතරව වෘෂභ රාශිය පිළිබඳව විමසද්දී වෘෂභ රාශිය අපේ රාශි චක්‍රයේ දෙවෙනි රාශිය විදිහට තමයි අපි වෘෂභ රාශිය හඳුනගන්නේ. ගවයෙකුගේ සංකේතයෙන් තමයි එය සංකේතවත් කරලා තියෙන්නේ. බුධ ග්‍රහයා වෘෂභ රාශියට පිවිසීමත් සමගම එතනදී ඇති කරනවා මිත්‍ර ස්වභාවයක්. ඊට අමතරව වෘෂභ රාශියේ තවත් තියෙන විශේෂ ලක්ෂණ තමයි වෘෂභ රාශියේ පඨවි ගුණය සහිතයි. ඊට අමතරව ස්ත්‍රී රාශියක් විදිහට අපි හඳුන ගන්නවා. ඊට අමතරව තිර රාශියක් විදිහටත් අපි හඳුන ගන්නවා. තමස් රාශියක් විදිහටත් අපි හඳුන ගන්නවා. ওই විදිහට ඒ රාශියේ තියෙන ගුණය අපි හඳුන ගන්නවා. ඉතින් වෘෂභ රාශිය පෘෂ්ඨෝදර රාශියක් විදිහට පිටින් උදා වෙන රාශියක් විදිහටත් හඳුන ගන්නවා. ඊට අමතරව දකුණු දිශාවට බලවත් වීමක් සහ රාත්‍රියේ බලවත් වීමක් අපිට වෘෂභ රාශිය තුලින් දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ මිත්‍ර ස්වභාවයෙන් බුධ ග්‍රහයා වෘෂභ රාශියට පිවිසීම ආශ්‍රිතව අපි විමසද්දී විශේෂයෙන් සංගීතයට මොකද දෙවැන්න අපි ගැන කතා කරද්දී වෘෂභ රාශියෙන් දෙවැන්න මුහුණ, මුඛය, නේත්‍රා අපිට හඳුන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ මුඛයත් ආශ්‍රිතව නිසා බුධ ග්‍රහයා වචනයට බලවත්කමක් එක එන නිවේදනයකුත් තියෙන නිසා සංගීතයට වැනි දේවල් වලට යම් ප්‍රිය වචන කතා කරන්න වගේ දේවල් වලට යම් විශේෂ දක්ෂතා ඇතිවීමක් මේ කාලය තුලදී දකින්නට පුළුවන් හැකියාව තියෙනවා. හොඳට වාද විවාදවල යෙදෙන්නට ටිකක් වෙනත් ආකාරවලට වෙනත් උපයෝගී ක්‍රම භාවිතා කරමින් වචන වලින් හැප්පෙන වෙන්දා දකින්න ආකාරයට වඩා ටිකක් ක්‍රමෝපායන් සහිතව භාවිතා වෙන කාලයක් විදිහට අපිට දකින්න පුළුවන් කාලීනව මේ ගත කරන කාලයට සාපේක්ෂව අපි විමසද්දී මේ බුධ ග්‍රහයා වෘෂභයට පැමිණීමෙන් පසුව. ඉතින් බුධ ග්‍රහයා මේ වෘෂභ රාශිය තුල ගත කරන කාලෙදී මැයි 10 වෙනකන් ඉදිරියට ගමන් කරලා මැයි 10 වෙනදා වක්‍ර ගමන ආරම්භ කරනවා. ඉතින් වක්‍ර ගමන ආරම්භ වෙලා ජූනි 3 වෙනිදා තමයි ඒ නිවෘත්ත වන්නේ. නිවෘත්ත වෙලා නැවතත් ඉදිරියට ගමන් කරන්නේ. ඉන්පසු ජූලි මාස 2 වෙනිදා දක්වා වෘෂභ රාශිය තුල තමයි ගත කරන්නේ. ආසන්න වශයෙන් මාසය 2යි සති 1කට වගේ කාලයක් බුධ ග්‍රහයා වෘෂභ රාශිය තුල වක්‍ර ගමනය සමග ගත කරනවා. ඉතින් අපි බලමු ඉදිරියට ඔබගේ ලග්නයට කොහොමද කියලා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ තමයි බුධ ග්‍රහයා ගෝචර කරනු ලබන්නේ මේ රාශි මාරුවත් සමග. දෙවැනි භාවය හරහා ධනය, මුහුණ, ආහාර, කුටුම්බය වගේ දේවල් නිවේදනය කරනවා. ඊට අමතරව ඔබගේ කේන්දරයේ තුන්වැන්නෙත් අයවැන්නෙත් අධිපති ග්‍රහයා විදිහට තමයි බුධ ග්‍රහයව අපිට හඳුන ගන්න පුළුවන් වන්නේ. මේ තුනත් හයත් උපචය ස්ථානයන් විදිහට ඔබගේ දියුණුවට උපකාර කරන අනිත් අය සමග ඔබගේ දියුණුව වෙනුවෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් ශක්තියක් උදව්වක් ආශිර්වාදයක් සපයන ස්ථානයක් විදිහට තමයි මේ උපචය ස්ථානයන් අපිට හඳුන ගන්න පුළුවන් වන්නේ. ඉතින් මේ උපචය ස්ථානයක අධිපතියෙක් ඔබගේ ධන ස්ථානයට තමයි
ප්‍රවේශ වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව ඔබගේ ධනය වර්ධනය කර ගැනීමට අවශ්‍ය සහයෝගය අන් අයගේ උදව් උපකාර සහිතව ඔබගේ හැකියාවන් කුසලතාවයන් මුසු කරගෙන ඔබගේ වීරියෙන් ජවයෙන් වැඩ කටයුතු කරන්නට පුළුවන් හැකියාවක් ඇති වෙනවා. විශේෂයෙන් මේ තුන්වැන්න හරහා sannivedana හැකියාවනුත් කියවෙනවා. ඒත් ආශ්‍රිතව බුධ ග්‍රහයටත් මේ වචනය හා sannivedana පිළිබඳ යම් නිවේදනයක් තියෙනවා. ඉතින් ඒ අනුව ඔබගේ වචනය බලවත් වෙන්න පුළුවන්. ඔබගේ ප්‍රිය වචන කතා කරන පැතිකඩයන් නිර්මාණය වෙන්න පුළුවන්. කෙසේ නමුත් ඉතා සෞම්‍යව හුරුබූටි කියන්නේ පොඩි ළමෙක් වගේ ටිකක් විනෝදශීලීව වැඩ කරන්න පුළුවන්. ඉතා විනෝදාත්මක කාලයක් විතරක් මේ කාලයේ ගත කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් ඔබගේ සතුරු කරදර එහෙම නැත්නම් ඔබට අභියෝග විදියට එන අය හමුවේ ඔබගේ වචනය හරහා ඔබගේ වචන භාවිතා කිරීමේ ක්‍රමය හරහා ඒව පාලනය කර ගැනීමේ හැකියාවක් පවතිනවා මේ කාලය තුලදී. ඊට අමතරව අපිට ධනය උපයීම සඳහා ඔබට ඔබගේ සේවකයන්ගෙන් උදව් උපකාර ගන්නට එහෙම නැත්නම් ඔබගේ මිත්‍රයන්ගෙන් සහෝදරයන්ගෙන් උදව් උපකාර ගන්නට අවශ්‍ය සහයෝගය උපකාරය ලැබෙන කාලයක් විදිහට තමයි මේ කාලේ අපිට දකින්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. කෙසේ නමුත් හොඳ ආහාර ලැබීමට වාග්ය වාසනාව උදා වෙනවා. ප්‍රිය වචන කතා බහ කරන්න ඔබගේ හැකියාව ලැබෙනවා. ඔබගේ පෙනුම තරමදුරට තරුණ භවයේ රැකගෙන ඉන්නට හැකියාව ඔබට ලැබෙනවා. ඉතින් මේෂ රාශියට අපි විමසුවොත් විශේෂයෙන් බුධ ග්‍රහය ඔබගේ දෙවැන්නේ ගත කරන කාලය ඔබට යහපත් අන්දමට නැඹුරුවක් සහිතව ගත කරන්න පුළුවන් හැකියාවක් ඇති කාලයක් විතර තමයි සලකන්න පුළුවන් වන්නේ. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නය ගතව තමයි බුධ ග්‍රහයා ගෝචර කරනු ලබන්නේ මේ රාශිය මාරුවෙන් පසුව. ඉතින් ඒ අනුව ලග්න ගතව බුධ ග්‍රහයා ගත කරන කාලය බුධ ග්‍රහයාගේ දිග්බල ස්වභාවයක් ඇති කරනවා. ඒ අනුව ඔබගේ වෘත්තීය කටයුතු වල ඔබගේ රැකියා කටයුතු වල එහෙම නැත්නම් ඔබ කරන්නා වූ කුමන හෝ වැඩ කටයුතු වල ඔබ යම් දියුණුවක් අපේක්ෂා කරනවා නම් විශේෂයෙන් ඔබ විශේෂ ගමන් බිමන් වල යෙදෙනවා නම් උතුරු දිශාව මුල් කරගෙන ඔබගේ ගමන් බිමන් යනවා නම් ඔබගේ වෘත්තීය කටයුතු හෝ රැකියා කටයුතු එහෙම නැත්නම් ආදායම් උපයන ව්‍යාපාර කටයුතු වල සම්බන්ධ වෙනවා නම් ඒ හරහා ඔබට විශේෂ දියුණුවක් ඔබ බලාපොරොත්තු වෙන ඒ අරමුණු සඵල කර ගැනීමට අවශ්‍ය ආශිර්වාදයක් හිමි වෙන කාලයක් විතර තමයි වෘෂභ ලග්න හිමියන්ට මේ කාලය අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ විශේෂයෙන් මේ බුධ ග්‍රහයාගේ දිග්බල ස්වභාවයත් සමග. ඊට අමතරව ලග්නගතව මේ සිටින බුධ ඔබගේ ධනය ස්ථානය වන දෙවැන්නේත් සහ පස්වැන්නේත් පුත්‍ර ස්ථානය වන පස්වැන්නේත් අධිපතිත්වය දරනවා. ඒ අනුව විශේෂයෙන් ඔබගේ ශාස්ත්‍රීය කටයුතු වල අධ්‍යාපන කටයුතු වල යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක්. ඔබගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඔබගේ මතක ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. ඊටමත් යාපත් වූ කාලයක් විදියට විශේෂයෙන් ඒ වෙනුවෙන් ඔබගේ මොළය ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ නුවණ ක්‍රියාත්මක කරන්න පුළුවන් යාපත් වූ කාලයක් විදියට තමයි මේ කාලේ දකින්නට පුළුවන් වන්නේ. විශේෂයෙන් දෙවැන්නේත් අධිපතිත්වය නිසා විශේෂයෙන් ඔබගේ පෞරුෂත්වය සෞඛ්‍යයට අවශ්‍ය පෝෂණය හොඳ ආකාරයෙන් ලැබෙන කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන්. විශේෂයෙන් ඔබ රෝගාතුරව සිටි අයෙක් නම් ඔබට අවශ්‍ය සෞඛ්‍යයට පෝෂණයට අවශ්‍ය හොඳ බෙහෙත් එහෙම නැත්නම් හොඳ ආහාර ලැබීමේ ප්‍රවණතාවය පවතිනවා වෘෂභ ලග්න හිමියන්ට. ඊට අමතරව ඔබගේ වචනය ඊට ප්‍රියමනාප පැත්තකට නැඹුරු වෙනවා. ඒ වචනය තුළ තරමදුරට විනෝදශීලී වචන තියෙන්න පුළුවන්. අන් අය විනෝදයට පත් කරන එහෙම නැත්නම් උසුළු විසුළු කරන වචන එතනදී මුසු වෙන්න පුළුවන්. ඊටත් ටිකක් සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන් කාලයක් විදිහට තමයි වෘෂභ ලග්න හිමියන්ට මේ කාලය, ඒ කියන්නේ බුධ ග්‍රහය ඔබගේ ලග්නය තුල ගත කරන කාලය අපිට දකින්නට පුළුවන් වන්නේ. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයයි. ඉතින් මේ ලග්නාධිපති බුධ ග්‍රහය ඔබගේ ලග්නයට සාපේක්ෂව 12 වෙනිය තමයි ගත කරන්නේ මේ වෘෂභ රාශිය තුල ගෝචරය කරන කාලය තුලදී. ඉතින් ඒ අනුව විමසද්දී විශේෂයෙන් ඔබගේ සෞඛ්‍ය, පෝෂණය සහ පෞරුෂත්වය පිළිබඳ යම් ගැටලුකාරී එහෙම නැත්නම් ඔබගේ තත්ත්වයන් පහත දමන කාලයක් විදිහට මේ කාලය අපිට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා විශේෂ ඔබගේ සෞඛ්‍ය පිළිබඳ තරමදුර සයික්ලින්මත් විය යුතු වෙනවා. විශේෂයෙන්ම බුධ ග්‍රහය හරහා ඔබට හිමි වෙන අසනීප මොනවාද කියන එක බැලුවොත් විශේෂයෙන් ස්නායු රෝග එහෙම නැත්නම් ඔබගේ වැඩ කටයුතු කතා බහ කිරීමේදී ඒ පවතින දුර්වලතා මතුවීමේ හැකියාවක් පවතින්නත් පුළුවන්. ඒ හරහා ඔබගේ සෞඛ්‍යයට පෞරුෂත්වයට යම් ගැටලු මතු කරන්න පුළුවන්. විශේෂයෙන් කතාවේ යම් සීමා වීමක් එන්න පුළුවන්. වෙනදා ඔබ කතා බහ කරපු විදියට ඔබගේ පෞරුෂත්වය ගොඩනගාගත් ආකාරයට
මේ කාලය තුලදී යම් අඩුවක් දකින්නට පුළුවන් වේවි. එහෙම නැත්නම් ඔබගේ කතාව හරහා අන් අයගෙන් විරෝධතා පළවීම එහෙම නැත්නම් අවමන් වීම වැනි අවස්ථා මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඊටමත් පරිස්සම් සාගතව මේ කාලේ ඔබගේ වචනය සහ ඔබගේ පෞරුෂත්ව ගුණාංග අන් අය ඉදිරියේ අසුරු වේ යුතු වෙනවා. ඉතින් ඊට අමතරව ඔබගේ හතරවැන්නෙත් අධිපතිත්වයේ දරනවා බුධග්‍රහයාට සුඛ ස්ථානයේ විදිහට. ඒ නිසා මේ ලෞකික ජීවිතයේදී ඔබට අවශ්‍ය අනිකුත් භෞතික උපාංග භෞතික වස්තුන් අපි හඳුන ගන්නවා හතරවෙනි භාවය හරහා. ඔබගේ නිවාස, ගේ දොර, ඉඩකඩම්, යාන වාහන අනිකුත් ඔබට ජීවත් වීමට අනිකුත් අවශ්‍ය සියලුම උපාංග ඔබගේ සැපයට සුඛයට අදාළ අනිකුත් දේවල් මේ හතරවෙනි භාවය හරහා තමයි නිවේදනය කරන්නේ. ඊට අමතරව මනස පිළිබඳවත් අධිපතිත්වය පවතින්නේ ඔබගේ කේන්දරයට සාපේක්ෂව බුධ ග්‍රහයට. ඉතින් එයින් නම වැන්නේ, එයින් ධර්මස්ථානයේ, එයින් පුණ්‍යස්ථානයේ විදියට හඳුන ගන්න එයින් නම වැන්නේ, ඒ කියන්නේ ඔබේ කේන්දරයට සාපේක්ෂව 12 වෙන්න වුණත් 4 වෙන්නට සාපේක්ෂව එයින් නම වැන්නේ තැන්පත් වීම හරහා යම්කිසි වාග්යක් උදා වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔබගේ ඒ සුඛයට අදාළ දේවල් එකතු කරගන්නට ඔබට යම් භාගයක් ඇති වුණත් ඒ හරහා ඔබගේ වැයවීම අධික වන තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාව තියෙන නිසා විශේෂයෙන් ඔබගේ වියහියදම් පිළිබඳව තරමදුරට සැලකිලිමත්ව කටයුතු කර යුතු වෙනවා. ඔබට අවශ්‍යම උපාංග, අවශ්‍යම දේවල්, අවශ්‍යම මිලදී ගැනීම වලට යම් සීමාවක් පවත්වා ගැනීමෙන් ඔබගේ වියදම්, මොකද මේ කාලීනව ගත්තොත් ටිකක් වියදම් අධික කාලයක්, වියදම් සීමාවක් නැහැ, අත්‍යවශ්‍ය දේවල් පවා තරමදුරට පාලනය කරගත යුතු කාලයක්. ඉතින් සැපයට සුඛයට අදාළ කරන දේවල් වලදී ඔබගේ හැකියාව මත එය අසුරවා ගන්නට පුළුවන් නම් විය හැකි අවම ඒ ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වන වලින් මිදිලා මේ කාලය හසුරව ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා මිථුන ලග්න හිමියන්ට. කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව 11 වෙනි භාවය තමයි බුධ ග්‍රහයා මේ වෘෂභ රාශියට ගෝචර කිරීමත් සමග තැන්පත් වන්නේ. ඒ අනුව ඔබගේ ආදායම උපයන ස්ථානයේ විදිහට අපි හඳුන ගන්නවා 11 වෙන්න. ඊට අමතරව ඔබගේ ප්‍රතිලාභයන් ලබන තැන, ඔබගේ අරමුණු සඵල කරගන්න තැන, එහෙම නැත්නම් ඔබගේ සමාජීය ක්‍රියාකාරීත්වයන් කරන තැන ඔබගේ වැඩිමල් සොහොයුරන් මේ 11 වෙනි භාවය හරහා තමයි නිවේදනය කරනු ලබන්නේ. ඉතින් එම ස්ථානයේ බුධ ග්‍රහයා තැන්පත් වීම ආශ්‍රිතව, ඒ කියන්නේ මිත්‍ර ස්වභාවයකින් එන්නේ හරහා ඔබට නව ආදායම් ඉපයීමට යම් හැකියාවක් වාසනාවක් ඇති කරන කාලයක් විදිහට තමයි මේ කාලය හඳුනා ගන්න පුළුවන්. කෙසේ නමුත් කාලීනව බැලුවත් ඔබට යම් ගැටලුකාරී තත්ත්වයන් හමුවේ පවා ඔබගේ ආදායම් යම් කිසි ස්ථාවරත්වයකින් පවත්වා ගන්නට අවශ්‍ය ආශිර්වාද හිමි වෙන කාලයක් විදිහට මේ කාලය අපිට දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඔබගේ 12 වැන්නේත් අධිපතිත්වය සහ ඔබගේ 3 වැන්නේ අධිපතිත්වය හිමිවන්නේ කටක ලග්නෙහි ඔබගේ බුධ ග්‍රහය තමයි. ඉතින් ඒ අනුව විශේෂයෙන් ඔබගේ සහෝදර සහෝදරියන් සමග වැඩ කටයුතු කිරීමේදී යම් දිනුවක් අපේක්ෂා කරන්න පුළුවන්, යම් ප්‍රතිලාභයන් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ sannivedana හැකියාවන් හරහා ඔබ ගොඩනගා ගන්න මිතුරු සමූහයන් තුළ, නැත්නම් සමාජ සමූහයන් තුළ ඔබගේ ඒ අරමුණු සඵල කරගන්නට ඔබගේ වෘත්තීය කටයුතු හෝ වේවා, එහෙම නැත්නම් සමාජීය කටයුතු හෝ වේවා, ඒ වැඩ කටයුතු වල යම් දිනුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් මේ බුධ ග්‍රහය 11 වෙනි ගත කරන කාලය තුළදී දකින්නට පුළුවන් වෙනවා. ඊට අමතරව ඔබගේ හැකියාවන්, කුසලතාවයන්, සාජ දක්ෂතාවයන් වීරයෙන් ජවයෙන් යුතුව ඊටමත් තාක්ෂණිකව ක්‍රමෝපායන් සහිතව අන් අය වෙත ගෙනියලා ඒ හරහා ඔබගේ අරමුණු සඵල කරගන්නට පුළුවන් හැකියාවකුත් මේ කාලය තුළ තියෙන නිසා ඔබ නව වැඩ කටයුතු වලට ආරම්භ පිණිස මේ කාලය යොදාගෙන හිටියා නම් ඊටමත් සූක්ෂමව ඔබගේ තාක්ෂණික ඥානය, ඔබගේ හැකියාවන්, කුසලතාවයන් මුස කරගෙන ඊටු කරගෙන ඒවා අරමුණු සඵල කරගන්න පුළුවන් කාලයක් විදිහට තමයි මේ කාලය දකින්නට පුළුවන් වන්නේ. කෙසේ නමුත් 12 වෙන්නේ අධිපතිත්වය තියෙන නිසා යම් වියදම් අධික ස්වභාවයක් ඇති කරන්න පුළුවන්. නමුත් 12 වෙන්නේ අධිපති ග්‍රහය 11 වෙනිට පැමිණීමත් සමග ඒ වියදම්කාරී ස්වභාවය යම් කිසි මට්ටමකින් පාලනය කරගෙන ඔබට මේ කාලයට සාපේක්ෂව ඔබට අවශ්‍ය මට්ටමේ රඳා පවත්වා ගන්නට පුළුවන් හැකියාවක්, ආශිර්වාදයක් මේ හරහා ඔබට හිමි වෙලා තියෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ බුධ ග්‍රහයා වෘෂභ රාශියට ගෝචර කිරීමත් සමග ඔබගේ කේන්දරයේ 10 වෙනි භාවයට තමයි බුධ ග්‍රහයා ප්‍රවේශ වෙලා තියෙන්නේ. ඊට අමතරව ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවයත් දෙවෙනි භාවයත් හිමිවන්නේ බුධ ග්‍රහයට. 11 වෙනි භාවය හරහා ආදායම්, එහෙම නැත්නම් ඔබගේ ප්‍රතිලාභයන්, අරමුණු සඵල කර ගැනීම ගැන කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
ඔබගේ දෙවෙනි භාවය කියන්නේ ධනස්ථානය. ඉතින් මේ ධනයට අදාළ භාවයන් දෙකක අධිපති ග්‍රහය. ඒ කියන්නේ ධන ස්ථානයේ සහ අය ස්ථානයේ අධිපති ග්‍රහයා විදිහට අපි සලකන බුධ ග්‍රහයා ඔබගේ කර්මයන් ගැන කතා කරන, ඔබගේ වෘත්තියන් ගැන කතා කරන, රැකියාව ගැන කතා කරන 10 වෙනි භාවයට තමයි ගෝචර කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව බලද්දී ඔබගේ වෘත්තිය හරහා යම් ධනයක් උපයන්න ඉතාමත් යෝග්‍ය වූ කාලයක් විතර තමයි මේ කාලය අපිට හඳුන ගන්න පුළුවන්. ඔබගේ නව ව්‍යාපෘතියකට අත ගන්න හිටියනම් එමෙත ඔබ නව රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන හිටියනම් ඔබගේ ආදායම් තත්ත්වයේ ඉහළ නංවා ගන්නට ඉතාමත් ආශිර්වාදාත්මක කාලයක් විදිහට මේ කාලය හඳුන ගන්න පුළුවන් සිංහ ලග්න හිමියන්ට. විශේෂයෙන් ඔබ කරන කුමන හෝ කාර්යයක් වේවා ඒ කාර්යය හරහා ඔබට එම අරමුණු සඵල කරගන්නට ඒ හරහා යම් ලාභයක් යම් මුදලක් අතර ගන්නට පුළුවන් ආශිර්වාදයක් මේ හරහා ඔබට හිමි වෙනවා 10 වෙනිනේ මේ ගෝචරය කිරීමත් සමගම. විශේෂයෙන් ඔබගේ වෘත්තීය කුසලතාවයන් ඉහළ නංවා ගන්නට එහෙම නැත්නම් ඒ හරහා ඔබගේ දක්ෂතාවයන් පෙන්වන්නට ඔබගේ හැකියාව ඔබගේ ශාස්ත්‍රීය ඒ වෘත්තියට අදාළ ශාස්ත්‍රීය කුසලතාවය ඔප්නංවන්නට එහෙම නැත්නම් ඊට අමතරව ඒ වෘත්තියට අදාළ යම් පාඨමාලාවන් හෝ යම් වැඩසටහන් සම්මන්ත්‍රණ වාගේ දේවල් වලට සම්බන්ධ වෙලා ඒ වෘත්තීය තලයෙන් යම් කිසි හේල නැගීමකට අවශ්‍ය පසුබිම සකස් වෙන කාලයක් විදිහට මේ කාලය දකින්නට පුළුවන් මේ බුධ ග්‍රහයා ඔබගේ කේන්දරයේ 10 වෙනි භාවයේ ගෝචර කරන කාලය තුලදී. ඊට අමතරව ඔබගේ දෙවැන්නේ අධිපතිත්වය තියෙන නිසා යම්කිසි අයුරකින් ඔබගේ වචනය බුධ ග්‍රහයා හරහා නිවේදනය කරනවා. ඉතින් ඒ හරහා ඔබගේ වෘත්තීය කුසලතාවයන් හැකියාවන් කාර්යයෙන් ප්‍රායෝගිකව ඉටු කරනවා හා සමගම ඔබගේ ඒ වචනයෙන් ඔබගේ දක්ෂතාවයේ හරහා යම් වචනය බලවත් වෙලා ඒ හරහා යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයකුත් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් වෘත්තීය පරිසරය තුළ ඊටා සතුටින් කාලය ගත කරන්න ඊටමත් ඔවුන් සමග ඊටමත් ආහාර පාන ගනිමින් සුවදව කටයුතු කරමින් අරමුණු සඵල කරගනිමින් කාලය ගත කරන්න පුළුවන් ඊටමත් වෘත්තීය දියුණුවක් සහිත කාලයක් විදිහට මේ කාලේ දකින්න පුළුවන්. ඔබ විශේෂයෙන් වෘත්තියක යෙදීලා හිටියේ නැතත් එහෙම නැත්නම් ඔබ අධ්‍යාපන ලබන දරුවෙක් නම් එහෙම නැත්නම් ඔබ ගෘහණියක් නම් කෙසේ නමුත් ඔබ කරන කාර්යයන් වල ඊටමත් සතුටින් කාලය ගත කරන්න පුළුවන්. ඊටමත් යාපත් කාලයක් විදිහට සිංහ ලග්න හිමියන්ට මේ බුධ ග්‍රහයා දාවැන්නේ ගත කරන කාලය දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයා. ඊට අමතරව ඔබගේ කර්මස්ථානයේ වෙනවා 10 වෙනි භාවයේ අධිපතිත්වයක් දරන්නේ බුධ ග්‍රහයාමයි. ඉතින් මේ පළමු වෙන්නේ 10 වෙන්නේ අධිපති ග්‍රහයා ඔබගේ පුණ්‍ය ස්ථානය එහෙම නැත්නම් ඔබගේ ධර්ම ස්ථානයේ විදිහට අපි හඳුනා ගන්න 9 වෙනි භාවය තමයි ගෝචර කරනු ලබන්නේ වෘෂභ රාශියට එම රාශි මාරුවෙන් පසුව. ඉතින් ඒ අනුව විමසද්දී විශේෂයෙන් ඔබගේ පෞරුෂත්වයේ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්නටත් පෞරුෂත්වයේ වර්ධනය උදෙසාත් අවශ්‍ය ඒ පෙරපින් බලය ඉස්මතු වන කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔබගේ ටිකක් දැහැමිව ආගමට දාමට ලැබිව කටයුතු කරන්නට ඊටමත් යාපත් වූ කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් කන්‍යා ලග්න හිමියන්ට ඔබගේ දශාවන් අනුව යම් කිසි අයුරකින් අයහපත් දශාවන් ඔබට හිමි වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඔබගේ සඳු තැන්පත් ස්ථානය අනුව ඔබට යම් ඒරාෂ්ටක තත්ත්වයම තියෙනවා නම් ඉතින් මේ ලග්නාධිපති ග්‍රහයා 9 වෙනිනේ ගෝචර කරන කාලය තුලදී ඊට අදාළව ශාන්ති කර්ම වලට එහෙම නැත්නම් ආගමට දාමට ලැබිව කාලය ගත කරන්න ඊටමත් යාපත් වූ කාලයක් විදිහට ඔබගේ ආරක්ෂාව පිණිස ඔබගේ රැකවරණය පිණිස යොදා ගන්නට පුළුවන් ආශිර්වාද සහිත කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් 10 වෙනි අධිපතිත්වය තියෙන නිසා වෘත්තීය කටයුතු වල දියුණුව උදෙසාත් මේ උසස් නිලධාරීන්ගේ ආශිර්වාද සහිතව වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා වෘත්තීය දියුණුවක් උවත් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විදිහට තමයි මේ කාලේ දකින්නට පුළුවන් වන්නේ. කෙසේ නමුත් ඊටමත් මෙම 10 වෙනි භාවයේ අධිපතිත්වය හරහා ඔබගේ කුසලතාවයන් ඔබගේ වෘත්තීය පිළිබඳ තියෙන කුසලතාවයන් ඉහළ නංවා ගන්නට ඒ පවතින ඒ ඉහළ මට්ටමේ දැනුම ඔබට සොයා යෑමේ ඒ නැඹුරුව එහෙම නැත්නම් ඒ දැනුම සොයා ගනිමින් ඒවා සඵල කරගන්නට ඒ මේ ක්‍රියාකාරී මට්ටමින් ඒවා සොයාගෙන ඒවා වල යෙදෙමින්
ඒ කුසලතාවයන් වර්ධනය කරගෙන ඔබගේ වෘත්තීය දියුණුව ඉහළ මට්ටමට ගෙනියන්නට අවශ්‍ය ආශිර්වාදයක් මේ හරහා නිවේදනය වීමක් තියෙනවා. මේ නවවෙනි භාවය හරහා උසස් දැනුම පිළිබඳව යම් ඉඟියක් පළ කරන නිසා. කෙසේ නමුත් ඊටමත් යහපත් කාලයක් විදියට ඔබගේ පෙරපින් ඉස්මතු වෙන කාලයක් විදියට මේ කාලේ දකින්නට පුළුවන්. බුධ ග්‍රහය ඔබගේ කේන්ද්‍රයේ 9 වෙනි භාවයේ ගත කරන කාලය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ 9 වෙනිත් 12 වෙනිත් අධිපතිත්වයේ දරන බුධ ග්‍රහයා වෘෂභ රාශියට පිවිසීමත් සමග ගෝචර කරනු ලබන්නේ 8 වෙනි භාවය දුෂ්ට ස්ථානයක් විදිහට අපි හඳුනා ගන්නවා. ඉතින් මේ 8 වෙනි භාවය හරහා අපිට නිවේදනය කරනවා විශේෂයෙන් අපේ පෙර භවයන්හි කරන ලද අකුසල ක්‍රියාවන් හේතුවෙන් අපිට කිසිම හේතුවක් නැතුව එකවර ආගන්තුකව ලැබෙන යම් ගැටලුකාරී තත්ත්වයන්, බාධා තත්ත්වයන්, හයාපත් දේවල් මේ 8 වෙනි භාවය හරහා නිවේදනය කරනවා. ඉතින් ගොඩක් අනුතුරු එහෙම නැත්නම් ඔබගේ ආයුෂ පිළිබඳ දේවල්, මරණය පිළිබඳවත් අපි කතා කරනකොට මේ 8 වෙනි භාවය හරහා තමයි ඒ පිළිබඳ සොයා බලන්නේ. ඉතින් මේ 8 වෙනි භාවයට තමයි ඔබගේ 12 වෙනිත් 9 වෙනිත් අධිපති බුධ ග්‍රහයා ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. 12 වෙනි හරහා විශේෂයෙන් මෝක්ෂය පිළිබඳ කතා කරන ස්වරූපයක් තියෙනවා. උසස් එහෙම නැත්නම් ඔබගේ විවේකය, ඔබගේ වැයවීම ගැන කතා කරන ස්වභාවය පවතිනවා. ඒට අධිපතිත්වය දරන්නේ බුධ ග්‍රහයා. ඊට අමතරව ඔබගේ පෙර භවයන්හි කළ ලද කුසල ක්‍රියා බලය, එහෙම නැත්නම් ඔබගේ ධර්මතාවයන් ගැන කතා කරන්නටත් මේ බුධ ග්‍රහයාට අයිතිවාසිකමක් තියෙනවා. විශේෂයෙන් මේ තුලා ලග්න හිමියන්ට. ඉතින් ඒ අනුව බලද්දී 12 වෙනි අධිපති ග්‍රහයා 8 වෙනි තැන්පත් වීම හරහා එතනදී යම් කිසි ආයුරකින් විපරිත රාජයෝග තත්ත්වයක් උදා කරලා තියෙනවා. ඒ නිසා ඒ අනුව අන් අයගේ පීඩාවකට ලක්වීමකින් හෝ එහෙම නැත්නම් ඔවුන්ගේ අසාතකත්වයක් අමු වේවුවද ඔබගේ සාතකත්වය පවත්වා ගන්නට අවශ්‍ය ආශිර්වාදයක් හිමි වෙන. එහෙම නැත්නම් ඔබගේ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් සහිත කාලයක්, ආශිර්වාද සහිත කාලයක් විතර මේ කාලය අපිට දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. මේ විපරිත රාජරෝග තත්ත්වයක් හමුවේ. කෙසේ නමුත් මේ 8 වෙනිට සෞම්‍යකගේ ප්‍රවිෂ්ඨ වීම හරහා ඒ පැවතින අයහපත් තත්ත්වයන් මගහැරෙන ස්වභාවයක් මතු කරනවා. ඒ අනුව ඔබගේ කුලය තුල, ඔබගේ පවුල තුල ඔවුන්ව පෝෂණය කරමින් කාලය ගත කරන්න පුළුවන් හැකියාවක් මේ හරහා නිවේදනය කරනවා. මොකද මේ විවාහය කියන එක අපි හඳුනගන්නේ 7 වෙනින්. මේ 7 වෙනින් දෙවෙනි භාවය වෙන 8 වෙනි භාවය තුල මේ බුධ ග්‍රහයා තැන්පත් වීම හරහා ඊට අමතරව ධාර්මිකව ඊටමත් සෞම්‍යව ගත කරන්න පුළුවන් කාලයක් විදිහට, එහෙම නැත්නම් ඔබගේ ආයුෂ වර්ධනය පිණිස වැඩ කටයුතු කරන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලය දකින්නට පුළුවන්. එහෙම නැත්නම් විවේකයේ සහිතව ඔබගේ යම් රෝගී තත්ත්වයක හිටියා නම් ඒ මිදෙන්නට අවශ්‍ය යම් ක්‍රියාමාර්ග භාවිතා කරන කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. තුලා ලග්න හිමියන්ට බුධ ග්‍රහයා ඔබගේ කේන්දරයේ 8 වෙනි ගත කරන කාලයේ. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව 7 වෙනි භාවයේ තමයි බුධ ග්‍රහයා වෘෂභ රාශියේ ගෝචර කරන කාලය තුල බුධ ග්‍රහයා තැන්පත් වන්නේ. ඉතින් ඒ අනුව 7 වෙනි භාවය හරහා ඔබගේ විවාහය ගැන ඍජු නිවේදනයක් තියෙනවා. ඊට අමතරව අන් ලෝකයා සමග කරන ගනුදෙනු, හවුලේ කරන වැඩ කටයුතු, ව්‍යාපාරික වැඩ කටයුතු මෙම 7 වෙනි භාවයේ හරහා තමයි නිවේදනය කරනු ලබන්නේ. ඉතින් ඊට අමතරව ඔබගේ කේන්දරයේ 11 වෙනිත් ඔබගේ ආය ස්ථානය වන, ඔබගේ ප්‍රතිලාභයන් කියන ස්ථානය වන 11 වෙනි අධිපතිත්වය සහ 8 වෙනි අධිපතිත්වය හිමි වෙනවා බුධ ග්‍රහයට. 8 වෙනි හරහා ඔබට ආගන්තුකව එන යම් අයහපත් තත්ත්වයන් පවා නිවේදනය වීමක් තියෙනවා. ඉතින් ඒ අනුව විමසද්දී ඔබගේ විවාහය තුලදී එහෙම නැත්නම් ව්‍යාපාර තුලදී හවුලේ වැඩ කටයුතු කරද්දී, ලෝකයා සමග, අන් අය සමග, සමාජය සමග වැඩ කටයුතු කරද්දී සම තත්ත්වයක් හිමි වෙන ස්වරූපයක් තියෙනවා. කෙසේ නමුත් බුධ ග්‍රහයාගේ සෞම්‍ය ස්වභාවයත් එක්ක විමසද්දී යම් කිසි අයුරකින් අර අයහපත් තත්ත්වයන් මගහරවා ගනිමින් ඔබට නව ව්‍යාපාරික කටයුතු කරන්නෙක් නම් ඔබගේ නව ආදායම් උපයන්නට යම් අවස්ථාවන් නිර්මාණය වීමක් මේ හරහා නිවේදනය වෙනවා. ඊට අමතරව විවාහය පිළිබඳ අපි විමසද්දී විවාහයෙන් දෙවෙනි භාවයේ අධිපතිත්වය දරන බුධ ග්‍රහයා විවාහය තුල තැන්පත් වීම හරහා විවාහය තුල යම් සතුටින් ගත කරන්න පුළුවන් කාලයක්, විවාහය තුල යම් අයුරකින් හොඳින් පෝෂණය කරමින් ඔවුන් සමග ඊටමත් යාපත්ව කටයුතු කරන්න පුළුවන් හැකියාවක් ඒ හරහා නිවේදනය වීමක් තියෙනවා. ඊට අමතරව ඔබගේ ප්‍රතිලාභයන් අරමුණු සඵල කර ගැනීම වැනි කටයුතු වලදී ඔබගේ ලෝකයා සමග, අන් අය සමග කටයුතු කිරීමේදී, හවුලේ වැඩ කටයුතු කිරීමේදී අරමුණු සඵල කර ගන්නට පුළුවන් ආශිර්වාදාත්මක
පැතිකඩයක් මේ බුධග්‍රහයා 7 වෙනි භාවයේ තැන්පත් වීම හරහා ඔබට හිමි වෙලා තියෙන නිසා ඊටමත් යහපත් අන්දමින් මේ යම් කිසි කරදර බාධක පැමිණියත් ඒවා යහපත් අන්දමට හරවන්නට ඔබට හැකියාවක් සහිත කාලයක් විදිහට තමයි මේ කාලය දකින්නට පුළුවන් වන්නේ වෘශ්චික ලග්න හිමියන්ට. ධනු ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ සාපේක්ෂව ඔබගේ 7 වැන්නේ 10 වැන්නේ අධිපතිත්වය හිමි වන්නේ බුධ ග්‍රහයට කේන්ද්‍ර ස්ථානයන් දෙකක අධිපතිත්වය හිමි වෙනවා බුධ ග්‍රහයට. ඉතින් 10 වැන්න හරහා ඔබගේ වෘත්තියන් රැකියාවන් එමෙන්න ඔබගේ කරන ක්‍රියාවන් ගැන කතා කරන ස්ථානය. ඊට අමතරව 7 වැන්න හරහා ලෝකයා සමග කරන ගනුදෙනු ඊට අමතරව ව්‍යාපාරික කටයුතු විවාහය තුළ කටයුතු එහෙම නැත්නම් හවුලේ කරන වැඩ කටයුතු මේ 7 වෙනි භාවය හරහා තමයි නිවේදනය කරගන්න ලබන්නේ. ඉතින් මේ භාවයන්හි අධිපතිත්වයක් දරන බුධ ග්‍රහයා සතුරෝ ගැන කතා කරන ස්ථානය එහෙම නැත්නම් රෝග ගැන කතා කරන ස්ථානය වන 6 වෙනි භාවයට තමයි ප්‍රවේශ වෙලා තියෙන්නේ. ඉතින් ඔබගේ වෘත්තීය කටයුතු වලට එහෙම නැත්නම් ඔබගේ ව්‍යාපාර කටයුතු වලට යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් මේ බුධ ග්‍රහයාගේ මේ සෞම්‍ය ස්වභාවයත් සමග ඔබගේ 6 වෙනි භාවය හරහා නිවේදනය කරන කෝපය එහෙම නැත්නම් සතුරන් නැසන දැඩි ස්වභාවය කූර ස්වභාවය තරමදුරට අඩු වෙන පැතිකඩයක් පවතිනවා. නමුත් ඒ බුද්ධ ග්‍රහයා තුළ පවතින ක්‍රමෝපායම් භාවිතා කිරීමේ හැකියාව එහෙම නැත්නම් ස්ථානයට සුදුසු විදියට ඔබගේ හැකියාවන් එහෙම නැත්නම් ඔබගේ වචනය භාවිතා කිරීමේ හැකියාව පවතින නිසා එම සතුරු කරදර එහෙම නැත්නම් අභියෝග මධ්‍යයේ වුවද ඒවා වලින් මිදෙන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග එහෙම නැත්නම් ඒ වලට අවශ්‍ය විවිධ ක්‍රමෝපායන් අපි සරල භාෂාවෙන් කතා කරොත් ඒවට අවශ්‍ය නිකන් පොඩි ටෙක්නික් භාවිතා කරන්න පුළුවන් හැකියාවක් ඔබට පවතිනවා මේ කාලය තුලදී කොපමණ ගැටලුව ආවත් එයින් මිදෙන්නට ඔබ යම් කෙටි මාර්ග හොයන කාලයක් විදිහට දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් රෝග පීඩා පිළිබඳව යම් නිවේදනයක් එනවා මේ බුධ ග්‍රහයා 6 වෙනිට මේ රෝග ස්ථානයේ ප්‍රවිෂ්ඨ වීමත් සමගම විශේෂයෙන් ඔබගේ පාදය තුල එහෙම නැත්නම් ඔබගේ උදරයේ ආශ්‍රිත ප්‍රදේශ තුල යම් රෝග පීඩා මතුවීමේ හැකියාවක් තියෙනවා. මේ 6 වෙනි රෝග ස්ථානයේ බුධ ග්‍රහයා ප්‍රවිෂ්ඨ වීමත් සමග විශේෂයෙන් ඔබට ඔබගේ කේන්ද්‍රයට සාපේක්ෂව බුධ ග්‍රහයා තැන්පත් වීම අනුව ස්නායු රෝග පවහා මතුවීමේ හෝ එහෙම නැත්නම් ස්නායු රෝගී අයෙක් නම් මෙම රෝග තත්ත්වයන් උත්සන්න වීමේ තත්ත්වයක් වුණත් ඇති කරවන්න පුළුවන් ධනු ලග්න හිමියන්ට 6 වෙනිට බුධ ග්‍රහයා තැන්පත් වීම හරහා විශේෂයෙන් මේ බුධ ග්‍රහයා ඔබගේ බාධක ග්‍රහයක් වන නිසා. ඉතින් ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් ඔබගේ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙමින් ඒ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් අත්දැකීම් සහිතව ඉදිරියට පියනා ගන්නට අවශ්‍ය ධෛර්යයක් සහිතව යන්නට පුළුවන් පසුබිමක් ඔබට සකස් කර ගන්නවා නම් ඔබගේ දියුණුව ඒකාකාරීව පවත්වා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ධනු ලග්න හිමියන්ට. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයට සාපේක්ෂව බුධ ග්‍රහයා වෘෂභ රාශියට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඔබගේ කේන්දරයේ 5 වෙනි භාවයට තමයි ගෝචර කරනු ලබන්නේ. ඊට අමතරව ඔබගේ කේන්දරයේ 6 වෙනි භාවයත් 9 වෙනි භාවයත් හිමිවන්නේ බුධ ග්‍රහයට. 6 වෙනි භාවය හරහා රෝග සතුරු පීඩා ගැන කතා කරන භාවය විදිහට අපි හඳුන ගන්නවා. ඊට අමතරව 9 වෙනි භාවය ඔබගේ පුණ්‍ය ස්ථානය, ඔබගේ ධර්මය පිළිබඳ කතා කරන ස්ථානය, ඔබගේ පූර්ව ජන්මයන්හි කළ ලද කුසල ක්‍රියාවන් ගැන එහෙම නැත්නම් ඔබගේ සෞභාග්‍ය ගැන කතා කරන ස්ථානයේ අධිපතිත්වයක් හිමිවන්නේ බුධ ග්‍රහයටමයි. ඉතින් ඒ අනුව විමසද්දී විශේෂයෙන් 5 වෙනි හරහාත් අපිට පුත්‍රයන් ඔබගේ ශාස්ත්‍රීය කටයුතු, ඔබගේ මතකය, ආදරය, ප්‍රේමය ගැන කතා කරන්න පුළුවන් ස්ථානයක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් ඒ අනුව විමසද්දී ඔබගේ පෙර පිනෙන් එහෙම නැත්නම් ඔබ දරුවන් අපේක්ෂාවෙන් සිටිය අයෙක් නම් ඔබගේ පෙර පිනෙන් ඔබට දරු සම්පත් ලැබෙන කාලයක් විදිහට මේ කාලය ඔබට ක්‍රියා කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා යම් දරුවන් අපේක්ෂාවෙන් සිටිය අයෙක් නම්. ඔබ දරුවන් සිටින දෙමව්පිය වැඩිහිටියෙක් නම් ඔබගේ දරුවන් තුල පවතින ඒ කුසලතාවයන් එහෙම නැත්නම් දරුවන් තුල පවතින හැකියාවන් ඔවුන්ගේ පෙර පින් බලයෙන් ඒවා වර්ධනය කරගන්නට පුළුවන් හැකියාවක් ආශිර්වාද සහිත කාලයක් විදිහට මේ කාලය දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව
ඔබට පැමිණෙන සතුරු කරදර අභියෝග හමුවේ ඒවා යහපත් අන්දමින් පරිපාලනය කරගන්නට පුළුවන් ආශිර්වාදයක්ද මේ හරහා හිමි වෙලා තියෙන නිසා විශේෂයෙන් ඔබගේ හැකියාවන් ශාස්ත්‍රීය කුසලතාවයන් දක්ෂතාවයන් උපයෝගී කරගෙන ඒවා අභියෝග වලට මුහුණ දෙන්නට පුළුවන් සාර්ථක කාලයක් විදිහට තමයි මේ කාලේ දකින්නට පුළුවන් වන්නේ. විශේෂයෙන් අධ්‍යාපනය ලබන දුවදරුවෙන් ඔබගේ මතක ශක්තිය වැඩි කරන්නට අවශ්‍ය ඒ ආශිර්වාදය හිමි වෙන කාලය විදිහට මේ කාලේ දකින්නට පුළුවන්. ඔබට අවබෝධය කර ගැනීමට නොහැකි වූ යම් කරුණු වේ නම් ඒවා ඉක්මනින් අවබෝධ කරගන්නට ඒ මතක ශක්තිය දැනුම වර්ධනය කරගන්නට ඒ ආශිර්වාදය ඒ పూర్ව ජන්මෙන්හි කළ ලද කුසල ක්‍රියාබලයෙන් ඔබට හිමිවන කාලයක් විදිහට තමයි මේ කාලය අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ මකර ලග්න හිමියන්ට. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව හතරවෙනි භාවය තමයි බුධ ග්‍රහයා. එහෙම නැත්නම් වෘෂභ රාශිය තුල බුධ ග්‍රහයා ගත කරන කාලය තුලදී තැන්පත් වෙලා පවතිනවා. ගෝචරයට අනුව. ඉතින් ඊට අමතරව ඔබගේ කේන්දරයට සාපේක්ෂව ඔබගේ පස්වෙනි භාවයත් ඔබගේ අටවෙනි භාවයත් අධිපතිත්වය හිමි වෙනවා බුධ ග්‍රහයට පස්වැන්න හරහා ඔබගේ දරුවන් ශිෂ්‍යයන් මතකය ඥානය ආදරය ගැන කතා කරන ස්ථාන විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් බලනවා. ඒ විතරක් නෙමෙයි අටවෙනි භාවය හරහා ඔබට ආගන්තුකව ඔබගේට පැමිණෙන හයාපත් කර්මයන් එහෙම නැත්නම් ඔබට పూర్ව ජන්මයන්හි කළ අකුසල ක්‍රියා හේතුවෙන් ඉස්මතු වෙන තත්වයන් මේ හරහා නිවේදනය වීමක් තියෙනවා. ඉතින් ඒ අනුව ඔබගේ සුඛ ස්ථානයට ඔබගේ සැපේ සුඛය ගැන කතා කරන මේ හතරවෙනි භාවයට බුධ ග්‍රහයා තැන්පත් වීමත් සමග විශේෂයෙන් යම් කිසි අයුරකින් ඔබගේ අනාගතයට ඔබගේ දරුවන්ට අවශ්‍ය යහපත් පැතිකඩයන් නිර්මාණය කරගන්නට පුළුවන් හැකියාවක් එහෙම නැත්නම් අධ්‍යාපන දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබගේ දරුවන්ට හෝ ඔබගේ ශිෂ්‍යයන්ට හෝ නැත්නම් ඔබ අධ්‍යාපන ලබන දරුවෙක් නම් ඔබගේ අධ්‍යාපන කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ අටවෙනි භාවයේ අධිපතිත්වයත් එක්ක අපි විමසද්දී විශේෂයෙන් ඔබට අවශ්‍ය ඔබගේ ලෞකික පැවැත්මට අවශ්‍ය අනිකුත් උපාංග විදිහට අපි හඳුනා ගන්න ගේ දොර ඉඩකඩම් යාන වාහන නිවාස පිළිබඳව යම් ගැටලුකාරී තත්වයන් අනපේක්ෂිතව මතු කරන කාලයක් විදිහට මේ කාලේ දකින්නට පුළුවන් වෙනවා. ඊට අමතරව ඒ හරහා ඔබට දුක සංතාපය ගේන කාලයක් විදිහට මේ කාලය හඳුනා ගන්න පුළුවන් නිසා ඒ භෞතික වස්තුන් පිළිබඳව ඔබගේ පැවැත්මට අවශ්‍ය භෞතික වස්තුන් පිළිබඳව තරමක් දුරට සැලකිලිමත්ව මේ කාලය ගත කරගතු වෙනවා. ඒවා සුරක්ෂිතතාවය සහ ඒවා මනා ලෙස පැවැත්ම උදෙසා ඒවා වල ආශිර්වාදය සහිතව මේ කාලය ගත කරන්නට අවශ්‍ය වෙනවා. ඊට අමතරව ඔබගේ ඒ පස්වැන්නේ අධිපතිත්වය නිසා ඔබගේ ශාස්ත්‍රීය වැඩ කටයුතු තුළ දියුණුවක් ඇති කරගන්න කාලයක්. ඒ නිසා ඔබගේ මනස ගැන කතා කරන මේ හතරවෙනි භාවයට ප්‍රවිෂ්ඨ වීමත් සමග ඔබ ශාස්ත්‍රීය වැඩ කටයුතු වලින් මනස සූපපත් කරගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන් පිරිත් කීම එහෙම නැත්නම් මන්ත්‍ර භාවිතය වැනි දේවල් වලින් පවා ඔබගේ මනස සූපපත් කරගන්නට පුළුවන් හොඳ ආශිර්වාද සහිත කාලයක් විදිහට තමයි කුම්භ ලග්න හිමියන්ට මේ කාලය තුල මේ බුධ ග්‍රහය හතරවැන්නේ ගත කරන කාලය තුලදී දකින්නට පුළුවන් වන්නේ. රාශි චක්‍රයේ අවසාන රාශිය වන මීන රාශියෙන් එහෙම නැත්නම් මීන ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව බුධ ග්‍රහයා ගෝචර කරනු ලබන්නේ වෘෂභ රාශිය තුල ඔබගේ තුන්වෙනි භාවය හරහා ඔබගේ සහෝදරයන් ඔබගේ වික්‍රමය sannivedanaya වැනි දේවල් හැකියාවන් කුසලතාවයන් වගේ දේවල් නිවේදනය කරනු ලබනවා. ඉතින් බුධ ග්‍රහයට අධිපති භාවයන් කියන එක මොකක්ද කියලා බැලුවොත් විශේෂයෙන් ඔබගේ කේන්ද්‍ර ස්ථාන දෙකක අධිපතිත්වය හිමිවනවා බුධ ග්‍රහයට හතරවැන්නේ සහ හත්වැන්නේ. ඉතින් හතරවැන්න හරහා සුඛය හත්වැන්න හරහා විවාහය පිළිබඳවත් ඍජු නිවේදන පවතිනවා. ඉතින් ඒ අනුව ඔබගේ විවාහය තුළ සැපවත්ව කාලය ගත කරන්නට ආශිර්වාද සහිතව ගත කරන කාලයක් විදිහට මේ කාලය අපිට දකින්නට පුළුවන් හැකියාවක් තිබුණත් මේ බුධ ග්‍රහය තුන්වෙනි භාවයේදී මේ උපචය ස්ථානයේදී ගත කරන කාලය තුල යම් තරමක් දුරට ඒ වෙනුවෙන් වැඩ කරන ඒ දියුණුවේ අපේක්ෂාවෙන් වැඩ කරන අන් අයගේ උදව් උපකාර සහිතව කාලය ගත කරන කාලයක් විදිහට තමයි මේ කාලය දකින්නට පුළුවන් වන්නේ. විශේෂයෙන් sannivedana කුසලතාවයන් ඔස්සේ අපි විමසද්දී විශේෂයෙන් ඔබ ඇති කර ගන්නා මිතුරු හවුල් සමාජ ක්‍රියාකාරීත්ව සමාජ සමිති සමාගම් තුලින් ඔබගේ ඒ සුඛයට අදාළ දේවල් වල එහෙම නැත්නම් ඔබගේ ලෝකයා සමග ගනුදෙනු කිරීමේදී ඔබගේ ව්‍යාපාර කටයුතු වලදී හවුලේ වැඩ කටයුතු කර ගැනීමේදී යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ තුන්වැන්නේ sannivedana පිළිබඳව අපි විමසද්දී විශේෂයෙන් ඔබගේ ධෛර්යය පිළිබඳව විමසද්දී විශේෂයෙන් මේ බුධ ග්‍රහයා තුල යම් වීරයේ අඩු ස්වභාවයක්
පවතිනවා. නමුත් දැනුමට ශාස්ත්‍රීය දේවල් වලට හැකියාවට කුසලතාවයට බුධ ග්‍රහයාගේ විශේෂ දායකත්වයක් පවතිනවා. ඉතින් ඒ අනුව ඔබගේ වචනයෙන් හැකියාවන් සහිත අයෙක් නම් ඒ හරහා ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් අර ධෛර්යය, වීරිය, ඔබගේ ජවය සහිතව වැඩ කරද්දී ඊට වඩා ඔබගේ දැනුම, ඔබගේ ඥානය, ඔබගේ ඒ පවතින අවස්ථාවට උචිත අන්දමින් ඒ කටයුතු කිරීමේ මේ ක්‍රමෝපායම් භාවිතා කිරීමේ හැකියාව, සූක්ෂමව කටයුතු කිරීමේ හැකියාව ඔස්සේ යම් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් සහිත කාලයක් විතර තමයි මේ කාලේ දකින්නට පුළුවන් වන්නේ. එය ක්‍රියාකාරී මට්ටමට වඩා ඔබගේ ශාස්ත්‍රීය කටයුතු වලින් මතුවෙන තත්ත්වයක් විදිහට තමයි මේ කාලය හඳුනා ගන්න පුළුවන් වන්නේ. නිසා දැනුමට ඔබගේ බුද්ධියට මුල් තැන දීලා කටයුතු කරනවා නම් ඔබට දියුණුව නිරන්තරයෙන් පවත්වා ගන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබට බාධක, කරදර මැද්දේ හමුවේ වුවද. බුධ ග්‍රහයා ඔබගේ කේන්දරයට සාපේක්ෂව දුෂ්ට ස්ථාන විදිහට අපි හඳුනා ගන්නවා. යාට 12 වැනි ස්ථානයන් සහිතව ගත කරපු ලග්න මොනවාද කියන එක අපි විමසුවොත් විශේෂයෙන් මිථුන ලග්නය, තුලා ලග්නය සහ ධනු ලග්නය තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ. ඉතින් මේ ලග්නයන්ට අයෙක් නම් ඔබ ඊට අමතරව බුධ ග්‍රහයාට අයත් දශාවක ගත කරන අයෙක් නම් මම මේ ඉදිරියට කියන ශාන්ති කර්ම වලට එහෙම නැත්නම් ඒ ග්‍රහයාගෙන් පවතින අපලකාරී තත්ත්වයන් වලින් මිදෙන්නට පුළුවන් ආශිර්වාදයක් අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව බුධ ග්‍රහයාත් මේ 6 වැන්නේ 8 වැන්නේ 12 වැන්නේ තැන්පත් නම් මේ වගේ කටයුතු වල නිරත වෙනවා නම් ඔබට අවඩක් වන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් මේ සඳහා බදාදා දිනය භාවිතා කරන්න බුධ ග්‍රහයාට අයත් දිනය විදියට. ඉතින් ඒ හරහා බදාදා ඒ බුධ හෝරාව පවතින උදෑසන 6ත් 7ත් අතර කාලය, එහෙම නැත්නම් රාත්‍රියේ නම් 8ත් 9ත් අතර කාලය තුල බුධ පූජාවන්හි යෙදීම මේ බුධ ග්‍රහයාගෙන් යෙදෙන අපල වලින් මිදෙන ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම වැනි කර්තයන් වල යෙදෙන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් වෘක්ෂයක් විදියට, වෘක්ෂ වන්දනාවක් විදියට අපි විමසද්දී විශේෂයෙන් කොඹ වෘක්ෂය තමයි බුධ ග්‍රහයාගේ අපල කාරී දේවල් වලට වැඳුම් පිදුම් කිරීම සඳහා අපි භාවිතා කරන්නේ. ඊට අමතරව ඔබට හැකිනම් අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට හැකි අයුරින් උදව් උපකාර කරන්නට ඔවුන්ට අවශ්‍ය පොත්පත්, පැන්සල් අවශ්‍ය අධ්‍යාපනයට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නට ඒ ඇවතුම් පැවතුම් ආශ්‍රිතව මේ බුධ ග්‍රහයාගෙන් පැමිණෙන අපල වලින් මිදෙන්නට ඔබ කරන ක්‍රියාවන් විදියට අපිට දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව කුඩා දරුවන්ව සතුටින් තියන්නට ඔවුන්ට අවශ්‍ය ඒ රස කැවිලි, එහෙම නැත්නම් ඔවුන්ව ප්‍රීතියෙන් තියන්නට අවශ්‍ය යම් ක්‍රීඩා වැනි දේවල් සංවිධානය කිරීම වගේ දේවලුත් ඉතින් මේ කාලෙදී අපිට මේ බුධ ග්‍රහයාගෙන් පැමිණෙන ඒ අපල වලින් මිදෙන්නට ඔබ ක්‍රියාවන් ඔස්සේ කරන, ඇවතුම් පැවතුම් ඔස්සේ කරන වැඩ කටයුතු වලට දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. බදාද දවසේ අර මං කියූ බුධ හෝරාවලදී අපිට පුළුවන් ඊට අමතරව උතුරු දිශාවට ගිතෙල් පානක් දැල්වලා බුධ ග්‍රහයාගෙන් පැමිණෙන අපල වලින් මිදෙන්න ආශිර්වාදයක් පතන්නට. ඒ සඳහා කොඹ වෘක්ෂයට වන්දනාමාන කිරීම හෝ එහෙම නැත්නම් අපි බෞද්ධ ඇවතුම් පැවතුම් වල යෙදෙනවා නම්, වත් පිළිවෙත් වල යෙදෙනවා නම් බෝධි පූජාවන් පවත්වා අවසානයේදී හෝ එහෙම නැත්නම් ගිතෙල් පානක් දැල්වා හෝ මේ හියත කියන ශ්ලෝකය ගායනා කරමින් ආශිර්වාද පාතන්නට පුළුවන්. ඒ සඳහා අපිට පුළුවන් ප්‍රියංගු කලිකා ශාමන් රූපේනම් ප්‍රථමං බුද්ධං සෞම්‍යං සෞම්‍ය ගුණෝපේතං තම් බුද්ධං ප්‍රණමාම්‍යං කියන ශ්ලෝකය ගායනා කරමින් ආශිර්වාදය පතන්නට. හොඳයි. අපි මේ බැලුවේ බුධ ග්‍රහයා වෘෂභ රාශිය තුල ගත කරන කාලය තුල පොදුවේ රටට සහ ඔබගේ ලග්නයට සාපේක්ෂව කෙසේද බලපෑම් කරන්නේ කියලා සහ ඒ යම් අයහපත් අන්දමින් ක්‍රියාකාරී ලග්න වලට ආශ්‍රිතව කළ යුතු ශාන්ති කර්ම මොනවද කියන එක. ඉතින් මේ වගේම සක්වල අඩවිය YouTube channel නරඹන ලංකාවාසී ලෝකවාසී සැමටම නැවතත් ඉදිරියේදීත් ඇතිවිය හැකි ඇති වෙන ඒ රාශි මාරු පිළිබඳව ඔබව දැනුවත් කිරීමේ අපේක්ෂාවෙන් නැවතත් ඔබව හමු වෙන අපේක්ෂාවෙන් මම අදින් ඔබගෙන් සමු ගන්නවා. ස්තුතියි.